සුබදසක් සියලු දෙනාටම අද අපි රසායන විද්‍යාව පාඩමෙන් කතා කරන්න හදන්නේ Ka සහ Kb කියන එක Kw නැත්නම් අපි කලින් පාඩමේ කතා කරපු ජලය අයනීකරණ නීතියත් එක්ක කොහොමද සම්බන්ධ වෙන්නේ කියන කාරණාව. මේක Ka නැත්නම් ආම්ලික විකිරණ නීතිය අපි පළවෙනි පාඩමෙන් කතා කරා. නමුත් Kb ඒ කියන්නේ බාෂ්මික විකිරණ නීතිය ගැන අපි කතා කරේ නැහැ. නමුත් මම කිව්වා ආම්ලික විකිරණ නීතිය කතා කරාට පස්සේ මේ ආම්ලික විකිරණ නීතිය ඇසුරෙන්ම අපිට බාෂ්මික විකිරණ නීතිය හදාගන්න ලේසි. ආම්ලික විකිරණ නීතිය හරියට දන්නවනම් බාෂ්මික විකිරණ නීතිය ගන්න එක ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපි ඉක්මනට බාෂ්මික විකිරණ නීතිය හදාගෙන මේ Kw ට සම්බන්ධ ගමු. ඉතින් බාෂ්මික විකිරණ නීතිය අපි හඳුන්වන්නේ Kb විදිහට. ඉතින් මේ බාෂ්මික විකිරණ නීතිය හදාගන්න පුළුවන් අපි ආම්ලික විකිරණ නීතිය හදන්න ගත්තේ ඒක බාෂ්මික දුබල අම්ලයක්. එතන මේ අම්ල ගැන කතා කරනකොට අපි කතා කරන්නේ බාෂ්ම පැත්තෙන්, බාෂ්ම ගැන කතා කරනකොට කතා කරන්නේ අම්ල පැත්තෙන්. ඉතින් මේ Kb හදන්න මම ගන්නවා ඒක ආම්ලික දුබල බාෂ්මයක්. එතකොට ඒක ආම්ලික දුබල බාෂ්මයක් මේ ඒක ආම්ලික ඒක බාෂ්මික කියන කතාව මම පළවෙනි පාඩමේ කතා කරලා තියෙනවා. ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් මම ගත්තා ඒක ආම්ලික දුබල බාෂ්මයක් B විදිහට. එතකොට මෙයාගේ ජලීය ද්‍රාවණයකට දැම්මට පස්සේ දැන් අම්ලයක් කියන්නේ මොකද්ද බාෂ්මයක් කියන්නේ මොකද්ද කියලා ඩෝරිබ්‍රොන්ස්ටෙඩ් තියරි එකේදී කතා කළා ඔය කලින් පාඩමේ. එතකොට මේක බාෂ්මයක් නම් බාෂ්මයක් කරන්නේ ප්‍රෝටෝන ගන්න එක. එහෙනම් මෙයා අම්ලයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට මෙයා බාෂ්මයක් මම B කියලා දානවා. මෙයා අම්ලයක්. එතකොට මෙයා අම්ලයක් විදිහට ක්‍රියාත්මක වෙලා මෙයාට ප්‍රෝටෝන දෙනවා. එහෙනම් මෙතනින් හැදෙනවා BH+ කියන අයනය. එහෙනම් මෙතන එක ප්‍රෝටෝනයක් ගියාට පස්සේ මෙතන ඉතුරු වෙන්නේ OH-. ඉතින් එහෙනම් ඔන්න ද්‍රාවණයේ බාෂ්මික වුණා. එහෙනම් මෙයා බාෂ්මයක් විදිහට ක්‍රියාත්මක වෙලා ද්‍රාවණයේ බාෂ්මික වුණා. මේක දුබල ඒක ආම්ලික බාෂ්මයක්. ඉතින් අපි මේකට කෙලින්ම Kb සමීකරණ ලියමු. Kc ලියනවා වෙන්නේ නැහැ. ඒක ආම්ලික විකිරණ නීතිය ගත්ත විදිහටම මේක ගන්න තියෙනවා. මම ඒ ගැන ආයෙ කතා කරන්නේ නැහැ. ඒ පළවෙනි පාඩම බලන්න ඉගෙන. ඉතින් ප්‍රතිඵල වල සාන්ද්‍රණ ලියනවා. මම මෙතන දිගෝ ජලයේ සාන්ද්‍රණයේ නියතයක්. එතකොට මේ නියතවල ගුණිතයෙන් තමයි මේ Kb හැදෙන්නේ. එතකොට අපි B විතරක් හරි විදිහට තියෙනවා. එතකොට මෙන්න මේක තමයි Kb වලට එන සූත්‍රය. ඉතින් අපිට ලියන්න පුළුවන් අපි ගණන් හැදීමේ පහසුවට මේ හයිඩ්‍රොක්සයිඩ් දැනෙන සාන්ද්‍රණය සහ BH+ සාන්ද්‍රණය එකට ස්ථිරීකృత නිසා අපි මෙයා ඇසුරෙන්ම ලියාගත්ත BH+ සාන්ද්‍රණය. එතකොට මම ලියන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට ප්‍රශ්න වල තියෙන්නේ හයිඩ්‍රොක්සයිඩ් දැනෙන නිසා අගේ වර්ගයක් විදිහට ලියලා මේ විදිහට Kb සඳහා සමීකරණ ගන්න පුළුවන්. ඉතින් මේකටත් අර ආම්ලික විකිරණ නීතියදී ගත්තා වගේ C ඇල්ෆා වර්ගය කියන සමීකරණ ගන්න පුළුවන් විකිරණ ප්‍රමාණය දාලා. ඒක ආම්ලික විකිරණ නීතිය කරන විදිහටමයි Kb වලටත් කරන්නේ. ඉතින් මේක තමයි Kb වලට හදාගන්න තියෙන සමීකරණය. ඉතින් දැන් අපි බලමු Kw නැත්නම් ජලය අයනීකරණ නීතිය සඳහා කොහොමද මේ Ka සහ Kb සම්බන්ධ වෙන්නේ කියලා. මෙතනත් අපි කතා කරන්නේ අපිට පුරුදු ඇසිටික් අම්ලෙම තමයි. ඒක බාෂ්මික දුබල අම්ලය CH3COOH. ඒතර මෙයා ජලීය ද්‍රාවණයකට දැම්මහම මේ අම්ලයක් නිසා ප්‍රෝටෝන පිට කරනවා. එතකොට ජලයේ බාෂ්මයක් විදිහට ක්‍රියාත්මක වෙලා ප්‍රෝටෝන ලබාගෙන හයිඩ්‍රෝසෝනියම් අයනය හදනවා. H3O+. ඒතර මෙයා ඉතුරු වෙන්නේ CH3COO-. ඉතින් ඒ වගේම මම කතා කළා සංයුග්මක අම්ල බෂ්ම ගැන. එතකොට මේක අම්ලයක් වුණාට පස්සේ මෙයාගේ සංයුග්මක බෂ්මය තමයි වෙන්නේ මේ CH3COO- කියන්නේ. එතන මේ ගැන කලින් පාඩමේ කතා කළා. එතකොට මෙයාගේ බාෂ්මික ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන් අපිට. බෂ්මයක් විදිහට ක්‍රියාත්මක වෙනවා කියන්නේ යා කරන්නේ ප්‍රෝටෝන ලබා ගන්න එක. එතකොට මෙතනදී ජලීය ද්‍රාවණය අම්ලයක් විදිහට ක්‍රියාත්මක වෙලා මෙයාට ප්‍රෝටෝන දෙනවා. එහෙනම් මෙතනින් ආයි ඇසිටික් අම්ලය හැදෙනවා නැවතත්. එතකොට මෙතන ඉතුරු වෙන්නේ OH-. OH- ඉතුරු වුණාට පස්සේ ද්‍රාවණය මෙතනදී බාෂ්මික වුණා. මෙතන ද්‍රාවණය ආම්ලික වෙලා තියෙන. ඒකට මෙතන වැදගත් වෙන්නේ Ka. එහෙනම් මේ සමීකරණේ බාෂ්මික මාධ්‍ය ප්‍රතික්‍රියාවක් බාෂ්මික සමීකරණයක්. එතන මේකට වැදගත් වෙන්නේ Kb. ඉතින් මට Ka ලියන්න පුළුවන් දැන්. Ka වල ප්‍රතිඵල එන්නේ මට Ka ලියන්න පුළුවන් මෙතනදී. Ka වල ප්‍රතිඵල එන්නේ H3O+. මම මෙතනදී H3O+ වල වර්ග ලියන්නේ නැහැ. මොකද අපි Kw සමීකරණයක් ගන්න ඕන හින්දා අපිට සම්පූර්ණ ප්‍රතික්‍රියාව ලියන්න වෙනවා. ඒතර ඵලයේ විදිහටම ලියලා CH3COOH මේ සමීකරණ දව ගන්න මතකයි. ඒතර Kb මම ලියනවා. Kb එන්නේ OH-
H බෙදනවා ඇසිටේට් අයින්. ඉතින් මේ විදිහට ප්‍රතික්‍රියා ලිව්වට පස්සේ දැන් අපි Ka Kb හොයාගෙන තියෙන්නේ. දැන් අපිට හදන්නේ මේ Kw කොහොමද Ka සහ Kb එක සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් මම මේ ටික මහන්නම් දැන්. අපි දැන් සමීකරණ දෙක ලියාගත්තා. ඉතින් ඔයගලන්ට මතකයි Kw ට දාපු ආපු සමීකරණේ Kw ට ආවේ හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණයේ වැඩි කළා H3O+ වල සාන්ද්‍රණය. මේක සෙල්සියස් අංශක 25 දී සමතුලිතයක් විදිහට තියෙනවා. ඒ කියන්නේ මේ අවස්ථාවේදී හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය H3O+ වල සාන්ද්‍රණයට සමානයි. එතකොට ඒ දෙන්නා ගුණිතය Kw කියලා කිව්වම මේක අගයක් කිව්වා. එක වැඩි කිරීම 10 වෙන 14යි. එතකොට දැන් අපි ගියාගෙන යන දැන් මෙතනදී මෙන්න මේ හයිඩ්‍රොක්සයිඩ් අයන සහ H3O+ වල සාන්ද්‍රණයට අතර ගුණිතය ආවේ. ඉතින් අපිට හදාගන්න පුළුවන් මේ හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණයට මෙයාගෙන් ආදේශයක් ගන්න පුළුවන්. ඒතර හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය මේ සමීකරණයෙන් යුක්ත කළා නම් අපිට හයිඩ්‍රොක්සයිඩ් වලට ආදේශයක් ගන්න පුළුවන්. H3O+ වලට මේකෙන් ආදේශයක් ගන්න පුළුවන් H3O+ යුක්ත කරලා. ඒක OH වලට ආදේශ ගමු. එතකොට OH වලට එන්නේ CH3 COO- වැඩි කරනවා Kb වලින් Kb මේක බෙදෙනවා CH3COH ඇසිටික් අම්ලයේ සාන්ද්‍රණය. එතන මේකෙන් OH එක හරි. එතකොට H3O+ ආදේශ කරන්න පුළුවන් මේ විදිහටම. බෙදෙනවා ඇසිටේට් අයන වල සාන්ද්‍රණය. ඉතින් මේකෙන් පහසුවෙන් මේ පද කපන්න පුළුවන්. ඒතර අවසානයේදී Kw වලට අපිට එන්නේ Kw සමානයි Kb වාරයක් Ka. ඉතින් මේක තමයි Kw වලට අවසානයේදී එන සමීකරණය. ඉතින් මම හිතුවා මේක ඔයගොල්ලෝ තේරෙන්නේ නැද්ද? මේක කොහොම පහසු දෙයක් මේ Kw වලට සමීකරණ ගන්න එක. ඉතින් අපි බලමු මේකෙන් ඇවිල්ලා තියෙන ගැටලුව කතා කරමු. එතකොට ගානේ දීලා තියෙන තත්ත්වය තමයි සෙල්සියස් අංශක 25 දී අමෝනියා වල Kb දීලා තියෙනවා. ඇමෝනියම් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණය දීලා තියෙනවා. ගානේ අහන්නේ හයිඩ්‍රොක්සයිඩ් අයන වල සාන්ද්‍රණය. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙන්න මේ ඇමෝනියම් ක්ලෝරයිඩ් කියන ලවණේ කොහොමද විච්ඡේදනය වෙන්නේ කියන කාරණාව. අපි ලවණ විච්ඡේදන මේ ලවණ මොන අම්ල වලින්ද මොන භස්ම වලින්ද හැදලා තියෙන කියන කාරණාව ඉස්සරහ පාඩම් වලදී කතා කරනවා. ඉතින් ලවණයක් විච්ඡේදනයේ බොහොම පහසුයි. මොකද ලවණයක් හැම වෙලෙම පූර්ණ විකරණයකට ලක් වෙනවා. ඉතින් දුබල අම්ලකින් හැදුනත් ප්‍රබල අම්ල වලින් හැදුනත් ලවණයක් හැම වෙලෙම පූර්ණ විකරණයකට ලක් වෙනවා. ඉතින් මෙයා පූර්ණ විකරණය වුණාම මේකේ තියෙන කැටායනයට සහ ඇනායනයට පහසුවෙන් වෙන් වෙනවා. ඇමෝනියම් අයනයට සහ ක්ලෝරයිඩ් අයනයට. ඉතින් මේ ලවණ ජලයේ දිය කළාට පස්සේ දැන් මේ ඇමෝනියම් කියන අයන දැන් ජලයේ තියෙන නිසා මේ ඇමෝනියම් අයනය තවදුරටත් ජලයත් එක්ක ප්‍රතික්‍රියා වෙනවා. ඉතින් මේ ඇමෝනියාට මේ ඇමෝනියම් වෙලා තියෙන එතකොට මම කිව්වා ප්‍රෝටෝන වැඩි වෙනවා නම් එයා අම්ලයක් විදිහට ක්‍රියාත්මක වෙනවා ලෝරි ප්‍රොස්ටේට් වාදයට අනුව. එහෙනම් මෙයා මෙතනදී අම්ලයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. අම්ලයක ගුණය තමයි ප්‍රෝටෝන පිට ගන්න. එහෙනම් මෙයා ප්‍රෝටෝන පිට කරනවා. එහෙනම් ජලයේ භස්මයක් විදිහට ක්‍රියාත්මක වෙලා ප්‍රෝටෝන අරගෙන හයිඩ්‍රෝසෝනියම් අයනය හදලා ද්‍රාවණය ආම්ලික කරනවා. එතකොට මෙතනදී ඉතිරි වෙනවා ඇමෝනියා. එතකොට මෙයා අම්ලයක් විදිහට ක්‍රියාත්මක වුණා. එහෙනම් එයාගේ සංයුක්තම භස්මය උනේ ඇමෝනියා. ඉතින් පිළියන්න පුළුවන් ඇමෝනියා වලට එහෙනම් ප්‍රතික්‍රියාව. මොකද ඇමෝනියා දැන් සංයුක්තක භස්මයක් විදිහට ක්‍රියාත්මක වෙනවා. එහෙනම් ජලීය ද්‍රාවණයේදී ජලය අම්ලයක් කරලා ජලයෙන් ප්‍රෝටෝනයක් අරගෙන නැවතත් ඇමෝනියම් අයනය හදනවා. ඒ වගේම ද්‍රාවණයට OH- ලබා දෙනවා. ඉතින් මෙන්න මේ විදිහට භාෂ්මික ප්‍රතික්‍රියාවක් සහ ආම්ලික ප්‍රතික්‍රියාවක් අපිට ලියන්න පුළුවන්. ඒකට මේ භාෂ්මික මාධ්‍ය දැන් ආම්ලික මාධ්‍ය ප්‍රතික්‍රියාවට අපිට දාන්න පුළුවන් Ka. එහෙනම් මෙතනදී ඕන වෙන්නේ Kb. ඉතින් ගානේ අහන්නේ මේ හයිඩ්‍රොක්සයිඩ් අයන වල සාන්ද්‍රණය. මේ හයිඩ්‍රොක්සයිඩ් අයන වල සාන්ද්‍රණය අපිට ගන්න පුළුවන් මෙන්න මේ සමීකරණය. ඉතින් මේ Kb ලිව්වා නම් මේකට කෙලින්ම අවසානයේ දෙන්නේ මම මෙතනදී හයිඩ්‍රොක්සයිඩ් අයන වල සාන්ද්‍රණයම ලියනවා. ඒකේ වර්ගයේ විදිහට මොකද අහන්නේ ඒකම නිසා අපිට මෙයාවත් ලියා ගන්න පුළුවන් හයිඩ්‍රොක්සයිඩ් අයන වල සාන්ද්‍රණය. ඇයි මම ඒක කිව්වා ඔය ස්ටොයිකියෝමෙට්‍රි එකට එකයි. ඒකට එයාගේ වර්ගයක් ඉතින් ලියාගත්තාම මෙන්න මේක සුළු කරා නම් අපිට හයිඩ්‍රොක්සයිඩ් අයන වල සාන්ද්‍රණය පහසුවෙන් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී අපි Kb ගානේ දීලා තියෙනවා. හැබැයි මේ ඇමෝනියා වල සාන්ද්‍රණය දන්නේ නැහැ. අපිට ඒක හොයාගන්න වෙනවා. ඉතින් අපි බැලුවොත්
මෙන්න මේ සමීකරණේ ඇමෝනියා ඉන්නවා. හැබැයි මෙතන Ka අපි දන්නේ නැහැ. එතකොට එන්නේ ගැටලුව තමයි අපිට ඉස්සන ගන්න තියෙන්නේ. ඉතින් අපි දැන් හදාගත්ත සූත්‍රය Kw සමානයි Ka වාරයක් Kb කියලා. ඉතින් මේකෙන් අපිට හදාගන්න පුළුවන් Ka වලට සමීකරණයක්. එහෙනම් Ka කියන්නේ Kw බෙදෙනවා Kb වලින්. දැන් මෙතන Ka කෙලින්ම හොයාගන්න පුළුවන්. Ka කියන්නේ Kw කියන්නේ සෙල්සියස් අංශක 25 දී 1 වැඩි කිරීම 10^14යි. මවුල වර්ග ඝන ඩෙසිමීටර් ඍණ 6. Kb කියන්නේ 1.8 වැඩි කිරීම 10^5යි. ඉතින් මේකෙන් අපිට 1 මෝල් ඝන ඩෙසිමීටර් කැපෙනවා. එතන මේකෙන් කෙලින්ම Ka වලට අගයක් ගන්න පුළුවන්. දැන් අපි Ka වලට අගය ගත්තා. දැන් තියෙන්නේ Ka සමීකරණය ලියමු අපි. Ka එන්නේ අපිට දැන් මෙතනදී හොයන්න ඕනේ ඇමෝනියා වල සාන්ද්‍රණය. මොකද ඒක තමයි මෙතනට වැදගත් වෙන්නේ. ඉතින් මම මේක අයින් කරලා මෙයාගේ වර්ගයක් විදිහටම ලියා ගන්නවා. ස්ටොයිකියමීටි එකට එක නිසා. ඉතින් හයිඩ්‍රොක්සයිඩ් අයන් වල වගේ Q+ වල වර්ග ගන්නවා වගේ මෙයාගේ වර්ගයක් ගන්න පුළුවන්. ඕන එකක් ගත්තට හරි ස්ටොයිකියමීටි වෙනස් වෙන්නේ නැති නිසා. ඉතින් මෙතෙන් දැන් අපි Ka වල සාන්ද්‍රණය හොයාගත්තා. එක වැඩි කිරීම 10^14. මම මේ 10^5 වලට ගන්නවා 10^5ක් විදියට. නම් බෙදෙන්න 1.8. එතන ඇමෝනියා වල සාන්ද්‍රණය අපි හොයන්න හදන්නේ. එතන මම මේ ඇමෝනියම් අයන වල සාන්ද්‍රණය. මේ ඇමෝනියම් ක්ලෝරයිඩ් වල සාන්ද්‍රණය අපිට ගානේ දීලා තියෙනවා 0.02 කියලා. ලවණයක් පූර්ණ විඝටනය වෙන නිසා මේගොල්ලන්ගේ සාන්ද්‍රණ වල වෙනසක් වෙන්නේ නැහැ. ඒත් මෙයාගේ සාන්ද්‍රණය 0.02යි, මෙයාගේ 0.02. මොකද ස්ටොයිකියමීටි එකට එක නිසා. මොකද මේගොල්ලෝ පූර්ණ විඝටනය වෙනවා. මොකද අතුරුඵල ආංශික විඝටනයක් නෙවෙයි වෙන්නේ. එහෙනම් මේ සාන්ද්‍රණය ගන්න පුළුවන්. ඉතින් අපිට ඒක කෙලින්ම ආදේශ කරන්න පුළුවන්. එහෙනම් මේ ඇමෝනියම් අයන වල සාන්ද්‍රණය වැඩි කරනවා හරස් තුනෙන්. එහෙනම් මෙතෙන්ද 2 වැඩි කිරීම 10^2. ඉතින් මේක මේ විදිහට හරස් තුනෙන් කරලා 2 වැඩි කිරීම 10^2. ඒතර මෙතනින් අපිට කෙලින්ම ඇමෝනියා වල සාන්ද්‍රණය මේකේ වර්ගමූලය ගත්තා නම් ගාණි උත්තරේ හරි. මොකද මම මේ කෙලින්ම උක්ත කළා. ඒතර ඇමෝනියා වල වර්ගමූලය තමයි මේ පිළිතුරෙන් එන්නේ. එහෙනම් මේකේ වර්ගමූලය ගත්තා නම් අපිට ඒක තමයි ඇමෝනියා වල සාන්ද්‍රණය විදිහට එන්නේ. ඉතින් මේක ඔයගොල්ලෝ සුළු කරගන්න. ඒක උත්තරේ පස්සෙන් ගන්න පුළුවන්. මම මෙතන සුළු කරන්න යන්නේ නැහැ. ඉතින් එන ඇමෝනියා වල සාන්ද්‍රණය කෙලින්ම මෙතනට ආදේශ කළා නම් මේ ගාන සුළු කරලා මේක ඇමෝනියා වලට ආදේශ කරා නම් Kb දන්නවා. ඒකයි මට වැඩි කිරීම දාන්න. මේක බෙදන්න යන්න එපා මෙතනදී. මොකද මේක කැපෙන්න පුළුවන් මේ මෙතනම තියෙන 1.8 නිසා. එතකොට හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය ගන්න පුළුවන් අපිට කෙලින්ම ඒකේ වර්ගමූලය ගත්තාම. ඉතින් මම හිතනවා ඔයගලන්ට දැන් මේ ගාන හදන එක පැහැදිලි වෙන්නේ නැති. මම ගාන හදන විදිහ කියන ඔයගොල්ලෝ හදන්න උත්සාහ කරන්න මේ ගාන. මේක විතරයි අමාරු දෙයකට ගන්න තිබ්බේ මේ සමීකරණ දෙක හදාගන්න කොහොමද කියන කාරණා විතරයි මෙතන වෙනස් වෙන්නේ. ඉතින් මේ වගේ ගැටලු තමයි මේක ආශ්‍රිත වෙන්න තියෙන්නේ. නමුත් මේ විදිහේ තනි ගැටලුවක් එන්නේ නැහැ. මොකද මේක තව සමතුලිතතාවය විදිහේ ඉදිරි කොටස් එක්ක එකතු වෙලා තමයි හොඳ ගැටලුවක් හැදෙන්නේ. ඉතින් මේ නමුත් මේ කොටස් අතරින් එපා දැනට දැන් ඉඳන්ම ප්‍රශ්න කරන්න පටන් ගන්න. මේ කොටස් විතරක් කරලා මුළු පාඩමම ඉවරනකම් ඉන්න එපා ප්‍රශ්න කරන්න. දැන්ම මේ කරලා තියෙන කොටස් වලින් ප්‍රශ්න කරගෙන යන්න. එතකොට අවසානයේදී ලොකු ප්‍රශ්නයක් ආවොත් මේවා ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මම හිතනවා අද පාඩමත් ඔයගලන්ට පැහැදිලි වෙන්නේ නැති කියලා. එහෙනම් අපි ඉදිරි පාඩම් වලදී